සියත TV සබස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. හොඳයි අපි යලිත් සජීවීව මුණ ගැහෙනවා අපි අර විරාමයට කලින් කියපු කාරණා සියල්ලත් එක්ක මොකද්ද කිව්ව නේද අපිට තැඹිලි ගැන රහසක් කියනවා කියන්නේ තැඹිලි රහස අහමු අපි අහන්නේ ආදරණීය කොරෝනා පොත විතරක් නෙවෙයි පොත් කීපයක්ම එතුමන් ලියලා තියෙනවා විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමීර ජානක විජයසිංහ ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. ආයි බොහෝ වේවා දෙන්නටම. ડોක්ටර් මේ මම නෙවෙයි මේ තරංග මොකක්ද අහනවා. මේ පොත කියවලා තරංග. මම හිතන්නේ අසංග තමයි වැඩේ දීලා තියෙන්නේ. නෑ මේ පොතේ තියෙන්නේ. මම කියන්න පිටුවත් කියන්න පුළුවන්. මේ 98 පිටුවේ තියෙන්නේ. මොකක්ද ડોක්ටර් මේ මොන කතාවට යන්න ඉස්සෙල්ලා තේ රහස් දැනගන්න මාත්‍යමති ඒ වගේම දැන් ඒ කියපු විදිහට අපේ ප්‍රේක්ෂකත් හරිම කැමති රහසක් තියෙනවා කියලා. එහෙමයි. ඔක දැන් මම හිතන්නේ අසංග දැන් ඔක අත්හදා බලනවා සතියක් තිස්සේ මම කිව්වට පස්සේ පොත කියවට පස්සේ රහ වෙයිද කියලා. ඒ කියන්නේ කුඩා කාලේ වෙච්ච සිදුවීමක්. ඒ කියන්නේ දැන් අපි කොරෝනාත් එක්ක පුරුදු නානේ දැන් අර ගෙදර ගිහලා නාන කාමරේ ඇතුලේ නාන්න නැතුව හොස්පිටල් එකට ගිහිල්ලා ආපු ගමන් එළියේ ඇඳුම් ටික උනා දමලා නාලා පිරිසිදු වෙලා ඇතුළට යන්නේ. ඉතින් ඒකත් එක්ක මට මතක් වුණා ඒ කාලේ ඒක ලියලා තියෙන කතාවක්. මොකද මේ කුඩා කාලේ හුඟක් වෙලාවට අපි කැමති ගමේ හුඟක් වෙලාවට අපි සුළු දිය පහ කරන්නේ එළි මහනට ගිහිල්ලා. ගහකට හුඟක් වෙලාවට පොල් ගහක් තැඹිලි ගහක් වගේ. හැබැයි අම්මා ඔලොක්කුවට තමයි කියන්නේ මේ ගහේ තැඹිලි එන්නෙන්නම රස වෙනවා. ඔව් ඒක තමයි. අම්මා ඉතින් ඒක අර තාත්තා ඩිරෙක්ට්ලි මේකට මේ විරුද්ධත්වය ප්‍රකාශ කරලා ඇටැක් කරනවා. නමුත් අම්මලා ඉතින් බොහොම ආදරණීයයිනේ. අම්මා ඒක වෙනස් විදියකින් කියන්නේ මේ තැඹිලි ගහේ එන්නෙන්නම රස වෙනවා කියලා වතුර. ඉතින් මං කියන්නේ ඉතින් කොහොමවත් පෑවිලා කාලට වතුර පොඩක් රහයි කියලා ඉතින්. දැන් ડોක්ටර් මේ ඔය තැඹිලි ගහ තියෙන්නේ හබරකටද? දැන් තාම තියෙනවා ගහ. තාම තියෙනවා ගහ. ડોක්ටර් අපි යමු මේ පුංචි කාලේට අර ලස්සන කළු ගඟත් එක්ක ඒ මිටියාවතේ ඉඳලා අම්මා එගොඩ මෙගොඩ පීනනවා බලාගෙන හිටපු සෝභා සෞන්දර්යයත් එක්ක හැදිච්ච පුංචි කාලේට යම් කළුතර පැත්ත. ඔව් ඇත්තටම අසංග ඉතින් ඇත්තටම මගේ ළමයින්ට දැන් ඒක නැති වෙලා. නමුත් ඒ වුණාට ඒගොල්ලෝ වෙන දක්ෂතා ගොඩාක් තියෙනවා. නමුත් අපිට පාරම් බාන්න පුළුවන් අපිට සුන්දර ළමා කාලයක් තිබ්බා කියලා. ඔයා කිව්ව එක හරියටම හරි. මම ඉපදුනේ කොළඹ හැබැයි මුල අවුරුදු 4-5 ගත වුණේ කළුතර කළුගඟ අසබඩ මහගෙදර. ඉතින් ඒකත් එක්ක තිබ්බ වටපිට පරිසරය කළුගඟත් එක්ක සැබඳී අත්දැකීම් මහ මෙරක් වගේ ඇත්තටම. ඒකත් එක්ක මට මතකයි අම්මා ඒ කියන්නේ කිව්වා වගේම අසංග මමගේ පොතේත් ලියලා තියෙනවා අම්මට හොඳට පීනන්න පුළුවන්. දැන් තාම අම්මා හොඳ නිරෝගීව ඉන්නවා වයස 78ක් 9ක් වුණාට මේ අම්මට හොඳට පීනන්න පුළුවන්. කළුගඟේ අර ඒගොඩ මේකට පේන්නේ නැහැ මොහේට වැටෙන කිට්ටු වෙනකොට. නමුත් අම්මා මේගොඩ ඉඳන් ඒගොඩට පීනනවා එක හුස්මට. ඊළා ආපහු එනවා. අම්මා පේන්නේ නැතු වෙනකොට මම කඳුළු පෙරාගෙන අඬනවා. අර ඉවුරට වෙලා ඉඳගෙන. ඉතින් මට පීනන්න බෑ එච්චර. කුඹුක් ගහක් යට. කුඹුක් ගහ යටට. මට පීනන්න බෑ කොච්චර කළුගඟ ආසන්න හිටියත් හොඳට පීනන්න බෑ අම්මා වගේ. ඒ ජීවන අත්දැකීම් එක ඒ සුන්දරත්වයත් එක්ක ඒ සෝභා දහමත් එක්ක බැඳීමත් එක්ක සංවේදී වෛද්‍යවරයෙක් අද බිහි වෙලා ඉන්නවා කියන එක අපිට හොඳට දැනෙනවා. මේ කෘතියත් එක්ක අපි යම් කතා බහකට આવොත් එම පොත් ලියන්න වෛද්‍යවරයෙක්ට අදහසක් පහළ වෙන්නේ නැත්නම් මේ සඳහා කොහොමද යොමු වීමක් සිද්ධ වෙන්නේ? ඔව් තරංග මේ දැන් ඇත්තටම මගේ මේ දෙවෙනි උපත කිව්වොත් හරි මාධ්‍ය ජීවිතයේ දෙවෙනි උපත කියලා මම ඔක සඳහන් කරලා තියෙනවා. මොකද මේ කොරෝනා මගේ දෙවෙනි උපත ඇති කරා. මේ මොකද පළවෙනි උපත සිද්ධ වෙන්නේ මම උසස් පෙළින් පස්සේ. උසස් පෙළින් පස්සේ උපාලි පුවත්පත් ආයතනයේ විදුසර දිවයින නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට අපි කටයුතු කරා. අනුර සිරිවර්ධන මහත්මයාලත් එක්ක විදුසරපත් දැනන්ත මාධ්‍යවේදියොත් එක්ක මොකද අනුර සිරිවර්ධන දෙනගම සිරිවර්ධන චන්ද්‍රසිරි දොඩංගොඩ සිසිර පර්ණතන්ත්‍රී මේ අශෝක ඩයස් අනුර සී පෙරේරා වගේ ගොඩාක් නම් වශයෙන් සඳහන් කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ සේවන අපිට ලැබුණා. හරිම වාග්යවන්තයි ඒක. ඉතින් ඒකත් එක තමයි අපි ජීවත් ගොඩ නැගෙන්නේ. හැබැයි හොඳ නෑ අපි අර උසස් පෙළ අමතක කරලා යන එක. මොකද රාජකීය විද්‍යාලයේ ඒවර මේ එවක ඒ කියන්නේ උසස් පෙළ කරපු කණ්ඩායම ලංකාවෙම පස්වෙනියා බවට පත් වෙනවා.
අච්චර දඟ වැඩ කරලා. ඔව් ඒක ඇත්තටම ඔයා කියන එක හරියටම හරි. මොකද දැන් මම ගමේ හිටියේ එන මේ කියන්නේ යාළුවොත් එක්ක හිටපු විදිහට කවුරුත් විශ්වාස කරේ නැහැ ඇත්තම කියනවනම්. හවස් වෙද්දී හැමදාම පාරම්බෑමක් නෙමෙයි. හවස් වෙද්දී හැමදාම ටවුමට එනවා යාළුවොත් එක්ක. ඔව් අවසට හබරේට හන්දිය තරමක් ගහගෙන යාළුවොත් එක්ක. ඉතින් ඒකත් එක්ක ඇත්තටම කියන්නේ මොකද මේ ඔයා කිව්ව හරිය ලංකාවෙන් පස්වෙනියා වුණා ජීව විද්‍යාංශයෙන් ඒ හතරක් අරගෙන. ඒ එක්කම ගමේ එක අක්කා කෙනෙක් මගෙන් ඇහුවා මල්ලි දැන් රිසල්ට්ස් එක එන්න කලින් විභාගයෙන් පස්සේ මල්ලි දැන් ඊළඟ පාරට රිවිෂන් එහෙම යනවද කොහොමද පන්ති යනවද ඒ කියන්නේ අක්කට ෂුවර් ඒක ඉතින් මම ගෝ ඔව් දැන් හිතලා බලන්න ඕනේ කියලා මම දැන් හිටියා මම පාස් වෙනවා කියලා මේ ඉතින් මම කව ඒක දැන් හිතලා බලන්න ඕනේ කියලා හැබැයි රිසල්ට්ස් ආවට පස්සේ යා මගෙන් කතා කරේ නෑ ඊට පස්සේ එහෙම තමයි සමානලට මේ බලාගෙනත් ඇති ડોක්ටර් ඒ අවුරුද්දේ 10 වෙනියා උනේ කවුද ඔව් ඒ මගේ බිරිඳ මේ සමන්ති පර්ණයාන ඕ ලෙවල් කරපු අවුරුද්දේ ඔව් ඕ ලෙවල් වලින් එයා පළවෙනියා ලංකාවෙන් පළවෙනියා මම මට ඒක රෑන්ක් එකක් තිබ්බේ නෑ ඇත්තටම ඕ ලෙවල් වල නෝනා විසාක විද්‍යාලය කොළඹ විසාක විද්‍යාලයේ නමුත් උසස් පෙළට එනකොට මම එයාට ෂොට් එක දුන්නා. එයා 10 වෙනියා මම පස්සේ ඒ වගේ බොහොම විසාක විද්‍යාලේ උනාට පොළොවේ පය ගහලා ඉන්නවා. මේ අපි දන්නේ නැහැ මේ ડોක්ටර් කෙනෙක්ම කියප එකක්. මේ දැන් වෛද්‍යවරයෙක් වෙන්න ඔබට සිහිනයක් ඇති වෙන්නේ එහෙම නැත්නම් බලාපොරොත්තුවක් ඇති වෙන්නේ අර උසස් පෙළෙන් පස්සේ එහෙම නැත්නම් ඊට කලින් ඉඳන් පුංචි කලින් ඉඳන්ම බලාපොරොත්තුවක් තිබුණාද කොහොමද? ඔව් ඇත්තටම තරංග මට වෛද්‍යවරයෙක් වෙන්න කියලා මේකක් තිබ්බේ නෑ ඇත්තම කියනවනේ. මම ඉගෙන ගත්තා. කරන දේ මම හරියට කරා මොකක් වුණත් කවදාවත් වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා මගේ හැඟීමක් තිබ්බේ නෑ. ඒක ඔක්කොම සමහර හුඟක් වෙලාට අහම්බෙන් සිද්ධ වෙච්ච දේවල්. මොකද මම ඒ කතාව කියන්න ඕන මේ මම හිතන් හිටියේ ගණිතාංශයෙන් ඉගෙනගෙන ඉංජිනේරුවෙක් වෙන්න. ඔය පොතේ සඳහන් කරලා තියෙන එක තැනක. එතරම්දී එක සැරයක් අපේ අම්මගේ බලපෑම තමයි ගොඩාක් බලපෑවේ මට ජීව විද්‍යාව කරන්න කියලා. අපි ඒ කාලේ එහෙමයි අපේ අම්මලා බල කරනවා. නමුත් දැන් අපි අපේ ළමරුන් මෙහෙම බල කරන්නේ නැහැ. නමුත් මම හිතන්නේ අම්මා හරි කියලා. දැන් මොකද මම දැන් සන්තෝෂ වෙනවා. ඒක මට මතකයි මගේ අම්මගේ අයියා පියසෙන් මාමා තමයි පියසෙන් රතු විතාන. එතකොට මාමා එක දවසක් ඔය 89 90 කාලේ ගෙදර ඇවිල්ලා කේන්දරයෙන් බල්ලා කිව්වා මම ඉංජිනේරු වංශයෙන් ඉහළටම යනවා කියලා. හැබැයි ඒ කාලේ අර අපේ තිබ්බ මගේ තරුණ සිතුවිලි මාමාගේ දේශපාලනෙත් එක්ක ගැලපුන්නේ නැහැ. මට හිතුණා මාමා කිව්ව එකට විරුද්ධ දේ කරන්න ඕනේ කොහොම හරි කියලා. අම්මගේ බලපෑමත් එක්ක මම හිතාගත්තා ඉංජිනේරු වංශය නෙමෙයි මම වෛද්‍යාංශයෙන් ජීව විද්‍යාංශයෙන් යනවා කියලා. ඉතින් ජීව විද්‍යාංශයෙන් ගියා. ඉතින් ගිහලා වෛද්‍යවරයෙක් කියලා ශල්‍ය වෛද්‍යවරයෙකුත් උනා. ඒකත් එක්කම තව පොඩි කතාවක් කියන්න වෙලාව තියෙනවා නම් ඔහොම වෙලා මම එංගලන්තෙත් ගිහිල්ලා ඇවිල්ලා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුත් වෙලා මුලම අවුරුද්දේ යනවා මාමගේ විශේෂ රජුන් මහත්තයාගේ ජන්මදින මේ 80 වෙනි උපන්දින උත්සවයට සංස්කෘතික අමාත්‍යාංශය තිබ්බේ. ප්‍රධාන දේශකයා කාලෝ ෆොන්සේකා අපි අතරින් මෑත දිවියෝ වෙච්ච මහාචාර්ය කාලෝ ෆොන්සේකා. අර උත්සවයාගේ දේශනෙට කලින් අපි පොඩ්ඩක් දොඩමළු වෙනවා. එතනදී ඔහු මම මේ කතාව කියලා මාමයි කතාව කියලා මම ඊට පස්සේ කිව්වා මේ සමහරට මට හැරලා බලන්න හිතෙනවා මාමා හරිත් ඇති කියලා. මොකද වෛද්‍යවරයෙක් වුණාට මම දැන් ශල්‍ය වෛද්‍යනේ අතේ වැඩනේ කරන්නේ. ඈතේ වැඩනේ. ඉතින් ඉංජිනේරු වංශයට සමානයි කියලා. කාලෝ ෆොන්සේක මහත්තයා මුකුත් කියන්නේ නැතුව එහෙමීට ඉඳලා ගිහිල්ලා කතාව පටන් ගත්තේ මගේ කතාවෙන්. අරගෙන අර සභාවම සිනා සාගරයක ගිල්ලමින් ඔහු කියනවා මේ බෑන මාමව බේරගන්න මෙන්න මෙහෙම කියනවා කියලා. මේ එහෙම කිව්වා විතර නෙමෙයි දැන් ඔය ඔබතුමා ඔය කතා කරන හැටියට මට හිතෙනවා දැන් පුවත්පත් කලාවේදී පැත්තේ මාධ්‍යවේදියෙක් වෙනවා වගේම වෛද්‍යවරයෙක් වුණා වගේම ඔය කතාවට තියෙන දක්ෂතාවත් එක්ක වෙන පැත්තකිනුත් මේ මාධ්‍යවේදී එක දිහටම ආවේ නැත්තේ ඇයි? එහෙම නැත්තම් මොනවද ඒ වගේ පහුගිය කාලේ මෙතන නෑ. එහෙනම් ඕගොල්ලෝ අසංගලට කරන්න නැහැ එහෙනම්. ඒකයි මම ඇත්තටම තීරණය කරේ අසංගල තරංග වෙනුවෙන් හිතලා අපිට මොකක් හරි වෘත්තියක් තියෙන්න ඕනේ කියලා. නෑ ඇත්තටම ඔයා කිව්වේ හරියටම හරි. මොකද දහම් පාසලේ විශේෂයෙන් මම කතික තරංග වලින් දිස්ත්‍රික් සමස්ත ලංකා මම තාම මිත්‍රයෝ මගේ මතකෙට නැගෙනවා අපි කණ්ඩායමේ ඉහළින්ම දක්ෂතා දක්වපු කට්ටිය. විවාද කණ්ඩායම් ඒ වගේ දේවල් වලනේ. දැන් තරංග දැන් වෛද්‍යවරයෙකුගේ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වෙන්න අවස්ථාව ලැබෙනවා. දැන් ඒ වෙනුවෙන් ඔබ යන්නේ එංගලන්තයට. එංගලන්තයේ අමතක නොවෙන සිදුවීමක් ආදරණීය කොරෝනා ඔබට සිහිපත් කරලා දෙනවා. ඒ සිද්ධිය මම හිතන්නේ කවදාවත් ඔබට අමතක වෙන එකක් නැහැ. අපි මේ සිද්ධිය පොඩ්ඩක් මතක් කරමු. මේ පොත කියවීමට කිසියම් උත්තේජනයක් වෙනවා. තවත් කෙනෙකුට තමන්ගේ ජීවන අත්දැකීම් පොතකට ගන්නත් අලුත් අය අලුත් දේවල් කරන්න පටන් ගනී. ඇත්ත අසංග ඇතරම ඔය මේ ආදරණීය කොරෝනා මගේ තුන්වෙනි ග්‍රන්ථය ඔක තුල ගොඩාක් ඒ වගේ සිදුවීම් සඳහන් වෙලා තියෙනවා. පරණ අත්දැකීම්, කොරෝනා මාස 2-3 අත්දැකීම්, ඒ වගේ ගොඩාක් රස සිතුවිලි සඳහන් වෙලා තියෙනවා. ඔයා කිව්වා වගේම එංගලන්තයට ගිය වෙලාවේ මගේ බිරිඳගේ
බිරිඳගේ පියාණන්, ඒ කියන්නේ මගේ මාමණ්ඩිය වෙන සිරිල් පරණවිතාන විදුහල්පතිවරයෙක් විශ්‍රාම ගිය. ඔහු කිසිම ලෙඩක් රෝගයක් තිබ්බ කෙනෙක් නෙමෙයි, බොහොම නිරෝගීමත්. ඇත්තටම එයා පාපන්දු ක්‍රීඩකයෙක්. ඉතින් ආවා අපිත් එක්ක ගත කරන්න මාස 6ක්. මාස 5ක් පහමාරක් හිටියා. රට වටේම ඇවිද්දා එංගලන්තේ. ඇවිදලා කලින් දවසෙත් ලොකු විනෝද ගමනක් ගිහිල්ලා අපිත් එක්ක ආවේ. නමුත් ඒ කියන දවසේ මට තිබ්බේ රාත්‍රී වැඩමුරය. එදා හවස බබාලා දෙන්න දූල දෙන්නෙක් මට ඉන්නේ. දූල දෙන්නම පාසලෙන් 3:00ට ගෙන්න යන්න මම ලෑස්ති වෙනකොට තාත්තා කෝ නෑ යන්න එපා පුතා, මම නිදා ගන්න, මම ගිහිල්ලා එකන් එන්නම්. ඉතින් මම හිටියා ඇඳට වෙලා. මට ඇහුණා මේගොල්ලෝ එනවා. ඇවිල්ලා ළමයි අහනවා ඉංග්‍රීසියෙන්. සිංහල බෑ ඒ කාලේ ළමයි දෙන්නටම. සීයා මොනවද කන්න තියෙන්නේ? ඉතින් සීයා කියනවා මේ අද තියෙනවා බිත්තර වල ප්‍රෝටීන් තියෙනවා, ප්‍රෝටීන්ස් තියෙනවා, ඇපල් වල විටමින් A තියෙනවා, C තියෙනවා. ඔහොම කතන්දර කියනවා මට ඇහෙනවා. එකපාරට ඩෝන් ගාලා සද්දයක් ආවා ඉතින්. ඒකත් එක්ක මං හිතුවා ළමෙක් වැටලා කියලා මං දුවන් ගියා කුස්සියට. යනකොට තාත්තා බිම වැටිලා වෙවුල මේ ඇඟ වෙවුලනවා. කටින් සෙම වැටෙනවා. ඉතින් ඒකත් එක්ක මට හිතා ගන්න බැරුණා. මොකද මම කොච්චර රෝගීන් දහස් ගණක් සුවපත් කරලා තිබ්බත් ඒ වගේ මම ඒ වෙලාවේ ඇත්ති වෙච්ච කම්පණය මගේ ගෙදර කෙනෙක් ගෙදර කුස්සියේ කියා ගන්න බෑ. දරුවෝ හිතේ විහිළු කරනවා. දරුවෝ දෙන්න පුටු දෙකක් උඩ නැගලා සීයා why are you joking කියලා කෑ ගහනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතන්නේ මේ විහිළුවක් කියලා, රංගපෑමක් කියලා. ඒකත් එක්ක මම අර සෙම පිහ දාලා කටින් කටට මුව තියලා මසාජ් දීලා හાર્ට් සුෂුම් කෘත්‍රිම ශ්වසනය දීලා මසාජ් කරලා ඒකම අපි හිටියේ බොහොම හොස්පිටල් එක ඉස්පිරිතාල ළඟම. මොහොතකින් මගේ බිරිඳට කෝල් එකක් දීලා කිව්වා මේ මොබයිල් එකෙන් තාත්තා ඉවරයි වහම එන්න කියලා. එනකොට ඇම්බියුලන්ස් දෙකකුත් එක්ක සියලුම උපකරණ අරන් ආවා ගෙදරටම. විශේෂඥ වෛද්‍යවරු ඔක්කොම ඇවිල්ලා ඉතින් මම ඒගොල්ලන්ට බාර දුන්නා. නමුත් ඒක හරි ගියේ නෑ ඊට පස්සේ. නමුත් ඒ කාලේ ඊතු දවස් දෙක තුන ඇත්තටම ජීවිතේ يعني අමාරුම කාල දවස් දෙක තුන. කම්පණය. ඒ මොකද ලංකාවට එන්න කලින් දවස් දෙකක් විතර අර ෆ්ලයිට් එකට එන්න කලින් තිබ්බා. කරන්න දෙයක් නැති තැන තමයි මම ওই කවි දෙක තුනක් ලිව්වේ. ඒ කාලේ මගේ හිතට නැගිච්ච. ඉතින් ඒක මම එව්වම මෙහි දිවයින පත්‍රේ පළ වුණා. මේ සිදුවීමත් එක්ක මොකද තාත්තත් කවි ගොඩාක් ලියලා තිබ්බා ඒ කාලය ඇතුළත. එයාගේ කවිත් එක්ක මගේ ওই කවි දෙකත් එක්ක ඒ දිවයින පත්‍රේ කාලේ පළ වුණා. ඉතින් බොහොම රසක් එක්ක කෙටි කතා එකතුවක් විදිහට ඔබට රස විඳින්න අවස්ථාව ලැබෙනවා. කොරෝනා කාලේ තමයි නේද? ඒ කවියක් කියන්න 72 වෙනි පිටුවේ තියෙන්නේ. අන්තිම කවිය කියන්න. අපහැර ගියද නොසිතූ විරු වෙලාවට යුතුයකම් ඉටු කළා හැම ඔබ මනාවට මිනිසුන් අතර දෙවියෙකු වූ විලාසෙට මාමණ්ඩිය නොවේ නුඹ මගේ පියා මට. පිය සෙනෙහස දැනෙනවා මාමණ්ඩියගෙන්. මාමණ්ඩියෙක් නොවේ පියා කියලා ඔබ කියද්දි බොහොම සංවේදී උණු බව ඔබේ හඬින් ඔබේ මුහුණෙන් අපිට දැනෙනකොට මම ටිකක් වෙන පැත්තකට යන්න බලාපොරොත්තු වෙන තවත් සංවේදී නොකර. සහ අද මේ නවලිය පත්‍රයේ පිටු දෙකක්ම තියෙනවා ડોක්ටර් ගැන. කියව ගන්න හරි වටිනවා. මේ ආපු ගමන්මත් අපිට ඒක ගැන තොරතුරු ටිකක් ලැබුණා. ඔබටත් අරන් කියවොත් තවත් තොරතුරු බොහොමයක් දැනගන්න පුළුවන්. අපිට ડોක්ටර් මේ වගේ හොඳ වැඩක් කරලා තිනවා කියලා පණිවිඩය දෙන්නෙත් නවලිය ප්‍රධාන කර්තෘතුමිය හරින්ද ලියනගේ. ඇයත් මේ මැදිරියට ඇවිල්ලා මේ විදිහටම කතා කරා දවසක්. වටිනා බොහෝ දේවල් අපිට තිල්ල කරනවා. ඇය වගේම අපේ පත්තර හිතවතුන් මේ පිළිබඳව අපි මතක් කරන ගමන් දැන් මේ තවත් කෘති දෙකක් මගේ අතේ තියෙනවා. මතු යම් දවස අනුවාදනය සමන්ති වාසනා පරණවිතාන සමීර චානක ජයසිංහ දෙපළ එකතු වෙලා කරපු කටයුත්තක් විදියට මේ පොත. ඒ වගේම යාළුවෝ පස් දෙනා සහ රහස්සුමග ඒක අනුවාදකයක් විදියට අපිට ඉදිරිපත් කරනවා. කොහොමද කාලය හොයාගන්නේ මේ වගේ කෘති කරන්න මේ වෛද්‍ය වෘත්තියත් එක්ක? ඔව් තරංග මම හිතන්නේ ඉතින් අපේ ඕනකම තියෙනවා නම් කාලය කියන එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි කිසිම දෙයකට. ඉතින් ඇත්තටම ඔය පළවෙනි කෘතිය මතුයම් දවසක විද්‍යා ප්‍රබන්ධ එකතුවක් අයිසක් ඇසිමෝව් ලියපු ඒක පරිවර්තනයක්. බිරිඳත් මමත් කරපු මේ 2003 අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේදී දොරට වඩින්නේ BMICH එකේදී. එයාවත් මේ ලියන්න කියන්නේ ඔබනේ ආරාධනා කරන්නේ පාඩම් කරන තැනකදී. ඔව් ඒකත් එහෙමද අපි දෙන හමුුනේ වගේ මම තමයි අයිට ආරාධනා කරේ විදුසරේ ලියන්න එන්නේ කැමති නැද්ද කියලා. ඒ වෙන එතනින් පස්සේ තමයි අපි දෙන්නගේ දැන හඳුනගම ඇති වුණේ. ඉතින් මතුයම් දවසක මේ විද්‍යා ප්‍රබන්ධ එකතුවක්. ඒකත් එක්කම ඊට පස්සේ ඒක ලිව්වේ ඇත්තටම මම අර සීමාවාසික පුහුණුව කාලේ
බොහොම කාර්යබහුල කාලයක්. හැබැයි ඇත්තට මම හිතන්නේ තරංග අසංග මේ අපේ මනුස්ස වර්ගයාගේ අපි අර කම්මැලි කම්මෙන් වැඩක් නැතුව ඉන්න කාලේ කිසි වැඩක් කරෙන්නේ නැහැ අපි අතින්. කාර්යබහුල වෙනකොට තමයි අපෙන් තව වැඩ සිද්ධ වෙන්නේ. එහෙම එකක් තියෙනවා. මම හිතන්නේ මොකක් හරි හෝමෝන ක්‍රියාකාරීත්වයක් හරි මොකක් හරි වෙන්න ඇති. ඒ බිසි වෙන අවස්ථාව කාර්යබහුල වෙන කාර්යක්ෂමතාවය තව වැඩ සිද්ධ වෙනවා. අර කම්මැලි කම්මෙන් ඉන්නකොට කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කොහොමද. ඒක වෙන්න ඇති. ඊට පස්සේ දෙවෙනි කෘතිය විදිහට ඔය යහළු පස් දෙනා මේක යෝන් නව කතාවක් පරිවර්තනයක්. ඒක 2006 එළිය. ඊට පස්සේ හැබැයි ඉඩෝරයක් එනවා මගේ මාධ්‍ය ජීවිතේ. 2006 ඉඳන් 14 වෙනකන් තුදුස් වකක් 14ක්. මේ ඒකට විරාමයේ තියන්නේ කොරෝනා. මාර්තු මාසේ අප්‍රේල් මාසේ කොරෝනා තමයි ඒ ඉඩෝරේට විරාමයේ තියන්නේ. ඉතින් ඒකින්දයි මට කොරෝනා ආදරණීය වෙන්න එක හේතුවක්. ආදරණීය කොරෝනා උනේ. ඊට අමතරව තව හේතු කීපයකුත් තියෙනවා. ඒ කියන්නේ මොකද අපිට කොරෝනා ඇවිල්ලා ඒකම අපි ගෙවල් වලට හිර වුණා. වෛද්‍යවරු විදිහට මම නම් හිර වුණේම නෑ. මොකද හැමදාම ඇත්තටම කළුබෝවිල රෝහලට ගිහිල්ලා මගෙන් වෙන්න ඕන රෝගීන් වෙන්න ඕන යුතුයකම ඉෂ්ට කරා. ඒ එක්කම නමුත් හැබැයි පෞද්ගලික සේවය ගොඩාක් නතර කරා ඇත්තට. මේකින්ද නිදහස් කාලයක් ලැබුණා අපිට. ඒකින්ද සමහර කට්ටිය තම තමන් දන්න වෙනස් ශේෂ්ත්‍ර වලට යොමු වෙන්න ගත්තා. දැන් සමහර කට්ටිය පිරිමි වුණාට ගෙදර ඉඳන් උයන්න පටන් ගත්තා. මම දැක්කා මේ සමාජ මාධ්‍ය වල දාලා තිනවා උයලා බනිස් හදනවා, බේකරි වැඩ කරනවා, ඒ වගේ වැඩ. ඉතින් ගෙවතු වගාව කරනවා. ඒ වගේ. ඉතින් මගේ හිත නිතින්ම දිව ගියේ මට කවදත් හුරු පෑනට. මේ සැත්කම් පිහිය වෙනුවට මම පෑන අතර ගත්තා ඒ කාලේ. ඒකත් එක්ක තමයි ওই ටික දොරට වඩින්නේ. අපි පොඩ්ඩක් දැනුවත් කරමු අපේ හිතවතුන් මේ ආදරණීය කොරෝනා කෘතිය තුල අන්තර්ගත වෙන කරුණු කාරණා අතරින් යම් මට්ටමක සිහිපත් කිරීමක් කරලා දැන් එක උදාහරණයක් අපි ගත්තා. ඔබේ සංවේදී අත්දැකීම. මේ පොත පුරාවටම තියෙන අත්දැකීම්ද කොහොමද නැත්නම් අලුත් සිතුවිලි තියෙනවද? නව නිර්මාණ තියෙනවද? තරංගේ ඔක්කොම තියෙනවා ඕකේ. ඒ කියන්නේ ඇත්තටම මේ කොරෝනාත් එක්ක මට මේ අවස්ථාවේ මාස දෙක තුන අත්දකින්න ලැබපු සමහරට රෝහලේදී වෙන්න පුළුවන්. සමහර විට ගෙදරදී රූපවාහිනිය බලන් ඉන්නකොට ලෝකේ පුරා දැකපු අත්දැකීමක් වෙන්න පුළුවන්. නැත්නම් අපේ ලංකාව තුළ දැකපු අත්දැකීමක් වෙනවා. ඒ වගේ දෙයක් වර්තමාන ඒ වගේම ඒකත් එක්කම හුඟක් වෙලාට මට අතීත සිදුවීමක් ඒකට මේ සම්බන්ධීව මතක් වෙනවා. ඒ වගේ අතීත සිදුවීමුයි මේ මෑතදී සිදුවෙච්ච සිදුවීම් සහ ඒ සියල්ලම එකතු වෙලා තමයි තියෙන්නේ. ඇත්තටම ඒ වගේ ගොඩාක් ලිපි තියෙනවා මට මතක් වෙනවා දැන් අර කාලෝ අයන්තේ කියලා මම ඕක එකක් ලියලා ඇති. කාලෝ අයන්තේ. ඒකෙදි ඇත්තටම මම කියන්නේ බලන්න අපි කොයිතරම් අර මේ මාස දෙකක් කොටු වෙලා හිටපු කට්ටිය මේ අපේ බීම මත්පැන්සල් ඇරුවියා විතරයි කට්ටිය දුවපු හැටි. අපිට වෙනස් වෙන කාලය ඇවිල්ලා තියෙන එක කියන එකයි මම කියලා තියෙන්නේ. නමුත් ඒකෙන් ඇත්තටම මම අදහස් කරේ අපි අලුත් රිද්මයකට යයි කියලා. මේකෙන් පාඩමක් ඉගෙනගෙන මේ මාස දෙකෙන් පාඩමක් ඉගෙනගෙන අපේ මිනිස්සු වෙනස් වෙන කාලවන්තය කියන්නේ කාලය පැමිණ ඇත වෙනස් වෙන්න. ඉතින් වෙනස් වෙලා සුපුරුදු රිද්මය වෙනුවට අලුත් රිද්මයකට යයි කියලා මම බලාපොරොත්තු වුණේ. හැබැයි ඉතින් ආයෙ දැන් මාස දෙකකට විතර පස්සේ මම බලනකොට මට හිතෙනවා ඒක වෙයිද නොවේද කියලා. හැසිරීම් රටාව බලනකොට. දැන් වෛද්‍යවරයෙක් විදිහට නිර්මාණ ශිල්පියෙක් විදිහට මේ කොරෝනා තුලින් අපිට ගන්න තියෙන ආදර්ශයන්. එහෙම නැත්නම් අර ඔබ කියන වගේ යම් වෙනසක් ඇති කරගන්න, පරිවර්තනයක් ඇති කරගන්න. අපි කොහොමද ඇත්තටම සැබෑ වෙනසක් ඇති කරගන්න මොන වගේ පැතිකඩයන් වලින්ද මොන වගේ විදිහටද අපි වෙනස් වෙන්න ඕන? අනේ සමා වෙලා ડોක්ටර් මේ 202 පිටුවේ තියෙන එකකුත් ඒකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඔබතුමාගේ ජීවිතයත් වෙනස් කරපු අත්දැකීමක්. ඔච්චර හයියෙන් යන්න එපා මචං. අතනදී ඔබ දාපු දෙමිල්ලට මගේ ඇඟ සීතල වෙලා ගියා. මං හිතුවේ ලොරිය හැප්පුණා කියලා. දින කීපයක ගමනේදී මගේ රිය පැදවීමේ වේගය ගැන ඔහු මට අවවාද කළා මතකයි. නමුත් සති කීපයකට පසුව මා වෙනුවට ඔහු මට සමුදුන්නේ. ඇත්තටම සංඝ හරිම සංවේදී කතාවක්. දැන්ටත් මට ඇසට කඳුළු වෙන කතාවක්. මම නම් ගම් සඳහන් කරන්නේ නැහැ. නමුත් ඒ කියන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් ඔහු මගේ හොඳම යාළුවෙක්. ඒ කියන්නේ පුහුණුවේ ශල්‍ය වෛද්‍ය පුහුණුවේ මාත් එක්ක හිටපු හොඳම උතුම් මිනිස්සෙක්. මම දන්නේ වෙලාවකට මේ ලෝකෙන් තුරන් වෙන්නේ උතුම් මිනිස්සුද කියලා. අර ලස්සන මිනිස්සු මම නෙලාගන්නේ. එහෙම දෙයක් තියෙනවා. මොකද අනිත් මිනිස්සුන් ඉතුරු කළා මේ ලස්සන සුන්දර මිනිස්සු තමයි මේ ලෝකෙන් තුරන් වෙන්නේ. ඒ කියන විශේෂඥ වෛද්‍යවරයාත් මගේ මිත්‍රයෙක්. ඒ වගේම සුන්දර බොහොම සහෝදරයෙක් වගේ ඔබ. මට වඩා හොඳ මිනිස්සුද කියලා මට හිතෙන වෙලාවකට. ඒ වගේ. එච්චරට හොඳ මිනිස්සෙක් මට විතර නෙමෙයි රෝගීන්ට හැමෝටම. ඉතින් ඒ වගේ මිත්‍රයා මට ඇත්තට මේක බොහොම දෛවෝපගතයි. අපි දෙන්න කවදාවත් පෞල් වශයෙන් මේ ට්‍රිප් එකක් ගිහිල්ලා තිබ්බේ නැහැ විනෝද ගමන. නමුත් ඒ සති දෙකකට කලින් එයා මට කතා කරනවා යන්ද කියලා විනෝද ගමන. ගිහිල්ලා අපි බොහොම විනෝද වෙනවා. එතනදී ඇත්තටම මම ටිකක් වේගෙන් රිය ධාවනය කරනවා. ඉතින් ඔහු මට අවවාද කරා මට පරිස්සම් වෙන්න කියලා. පරිස්සම් වෙන්න කියලා මා සතියකට දෙකකට පස්සේ මට එකපාරට මේ දුරකථන ඇමතුමක් ලැබෙනවා. ඔහු බස් එකකට අනතුරක් වෙලා වාහනය ඔහු මාරාන්තිකයි.
නමුත් බේරගන්න ලැබෙන්නේ නැහැ. ඔහු අපව හැරදාලා යනවා. මේක ඒක මම සඳහන් කරන්න ඕනේ මේක හොඳ අවස්ථාවක්. මොකද හදිසි අනතුරු අංශයේ කොළඹ ජාතික රෝහලෙත් මම කළුබෝවිල රෝහලෙත් වැඩ කරපු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට උදේ හවස අපි දකින දෙයක්. මාර්ග අනතුරු කියන දේ දවසකට 8 දෙනෙක් 9 දෙනෙක් දවසකට මැරෙනවා. කොරෝනා වලින් තාම මැරුණේ 11 දෙනයි. ඒ කියන්නේ කොරෝනා එන්න ඕනේ නැහැ පාඩම් ඉගෙන ගන්න. අනිවාර්යෙන්. නේද තමයි? මම හිතන්නේ මේ බොහොම තරගයක් තියෙනවා කොරෝනාට කලින් අපි මුව මරන්න ඕනේ කියලා. ඒ වගේ වැඩක් තියෙනවා මේ ලෝකෙ මට පේන්නේ. මිනිස්සු අනිත් මිනිස්සුන්ගේ මේ පහර දීලා මරණ එක, වාහනවල හප්පලා මරණ එක මේකත් එක්ක කොරෝනාට කලින් කොහොම හරි අපි මරන්න ඕන වගේද ගතියක්ද තියෙනවද කියලාත් මට හිතෙන වෙලාවට. මම ඔක ලියලා තියෙන එක දෙයක් තමයි මේ අර අපේ වාහනවල හුඟක් වෙලාවට ගහලා තියෙන්නේ උඩින් ඉන්නේ මේ බුදු සරණයි දේව රූප බුද්ධ රූප තියෙන්නේ. නමුත් අර රියදුරු ආසනේ වාඩිලා ඉන්නේ කාලී අම්මලා දේවදත්තලා. ඉතින් කොහොම හරි මරාගෙන යන්න තමයි අපේ අය බලන් ඉන්නේ. ඒකත් එක්ක හරිම මම උදේවස දකින්න දෙයක් නිසා මේ කිව්වේ. ඒකල ඇත්තටම මම මේ කියන්නේ යෝජනා කරලා තියෙනවා රියදුරු මේ බලපත්‍ර ලබා දෙන්න කලින් මේ සියලුම දෙනාව ගෙනහල්ලා හදිසි අනතුරු අංශයේ වරවුමක් අරන් ගිහිල්ලා පෙන්නන්න කියලා. එතකොට හොඳ යෝජනාවක්. එතකොට මොකද අඩු වශයෙන් අනාගතයේ දවසක මම මේ වගේ මේ ට්‍රොලියක් උඩ බාවලා අතපය හතර තුවාල වෙලා මාරාන්තිකව පනාදිමින් ඉන්න පුළුවන් කියන එක ඒගොල්ලන්ගේ ඔලුවට යන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා වැදගත් දේ මං හින්දා හුඟක් වෙලාට තමා හින්දා බීමත් රියද පදවල බස් හුඟක් වෙලාට බස් රථ රියදු මේ ත්‍රිරෝද රථ තව මිනිස්සෙගේ ජීවිතේ අනතුරේ දාන එක වළක්ව ගන්න පුළුවන් වෙයි. බොහොම සංවේදී තැන් රසක් තියෙනවා. ඒ නිසා මම මෙන්න මේ උපුටා ගැනීමට යන්න සූදානම් වෙනවා ආදරණීය කොරෝනා කෘතියෙන් සමීර ජානක ජයසිංහ විශේෂඥ ශල්‍ය වෛද්‍යතුමාගේ අලුත් රිද්මයක් 2020 මැයි 18 වන දින සුපුරුදු රිද්මය හෙවත් මරාගෙන මැරීමේ කලාව රට නැවත යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කර සතියකට පසු මේ ලිවීමට සිත්විය. ලංකා මාතාව මෙලෙස නැවතත් පනගසා නැගිටින්නට වෙරදරන්නේ මාස දෙකක් පමණ ලෙඩ ඇඳට වැටීමෙන් පසුවය. මේ කියන්නේ මේ කතාවම තමයි. තැන්ගලනාවකදී මරාගෙන මැරීමේ කලාවක් තියෙන්නේ අපේ. ඔබ කිව්වේ හරියටම හරි. උදේවස අපි අත්දකින්න දෙයක්. අත්දකින්න. ඔබ බොහොම කැමති දෙයක් මම හිතන්නේ විනෝදාංශයක්ද මන්දා සංචාරයේදී. ඔව් ඇත්තටම මේ මොකද මේ ආසංගයේ මේ කොරෝනාත් එක්ක ඒකට පොඩ්ඩක් නැවතීමේ තිත ලැබුණා తాවකාලිකව මං හිතන්නේ ඊළඟ වසර වෙනකොට ඒක පුළුවන් වෙයි. ලංකාව පුරාත් දැන් මොකද ඇත්තටම අපේ ජීවිතේ හැමෝගෙම විනෝදාංශ තියෙනවා. එකක් මම හිතෙන්නේ නැද්ද දැන් ඔබට දුවලා දෙන්නෙක් ඉන්නේ. දැන් දුවලා දෙන්නෙක් ඉන්නකොට තාත්තා කෙනෙකුට වගකීම් ගොඩක් තියෙනවා. ඔබ වගකීම් ඉටු නොකරනවා කියන එක නෙමෙයි. දුවලා වෙනුවෙන් ඉතුරු කරන්න ඕනේ. එහෙම හිතෙන්නේ නැද්ද මේ සංචාරේ එහෙම යන සල්ලි? මං හිතන්නේ ඔබ වෙන මොකක් හරි දෙයක් අහන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ මොකටද ඉතුරු කරන්න තියෙන්නේ කියලා මම ඔයාලට එක දවසක් කිව්වා. ඒක වෙන්න ඇතිව ඔයා අහන්නේ. මම මෙයා අසංගට එදා කිව්වා අපි දැන් මේ ගොඩ ගහලා ඔක්කොම එකතු කරලා ඉතුරු කරලා මැරිලා යනවා. මේ බොහොම මහන්සියලා උදේ ඉඳන් පැය 24ම මහන්සියලා එකතු කරලා මැරිලා යනවා. දූලා දෙන්නෙක් ඉන්න හින්දා මෙයා මේ කියන්නේ. මම එදා කිව්වා සමහර විට අපේ දූලා දෙන්නව කසාද බැඳලා කවුරු හරි බෑන්ලා දෙන්නෙක් දවසක හොඳට විනෝද වෙලා කියයි කියලා අපේ මාමණ්ඩියට පිස්සු මෙච්චර ඉතුරු කරලා තිබ්බා. ජීවිතේ විනෝදුන්නේ නැහැ. අපි ෆුල් විනෝද වෙලා ඉන්නවා දැන් මේ මාමණ්ඩිය කරපු මේ වැඩ හින්දා කියලා. ඉතින් මම අසංගට කිව්වේ මම නම් ඒක කරන්න ලෑස්ති නැහැ කියලා. මගේ හම්බ කරන මොකක් හරි දෙයක් මම ඒ විනෝදාංශයක් ඒ දෙයක් කරලා රට වටේ ඇවිදලා ලෝක වටේ ඇවිදලා ඒ වගේම මගේ මාධ්‍ය කලාව මම කැමති පොතක් ලියලා ඒ රට වටේ යන ගමන ඒ සංචාරය ගැන ලියන්න අදහසක් තියෙනවද දැනට පටන් අරන්ද ડોක්ටර්? නෑ ඒක හොඳ අදහසක් ඇත්තට මගේ කීපාරක් ආව නමුත් පටන් අරගෙන නෑ මම චරිතාපදානේ ලියන්න කියලා පටන් ගත්තා. කොයිද අන්තිමට ගිහිල්ලා ආවේ කොරෝනා එකට කලින්? ඔව් අසංග දන්නවා හැමදේම. මොකද ඇත්තටම කොරෝනා වලට තව පොඩ්ඩෙන් අහු වෙනවා. මම ලොක්ඩවුන් වෙනවා එංගලන්තේ. ඒ කොරෝනා වල මගේ මිත්‍රෙක් ඉන්නවා එංගලන්තේ ලන්ඩන් වල අපි දෙන්න හුඟක් වෙලාට ඇවිදිනවා. මොකද මුළු පවුලටම යන්න අමාරුයි. මයින්ගේ පාසල් කටයුතු සහ බිරිඳගේ යන්න වෙන්නේ නැහැ. ඒකින්ද ඒගොල්ලොත් එක්ක යනවා. ඒ අතරේ මම තනියම යනවා. ඒ කියන්නේ පෙබරවාරි මුල ගියා අපි දෙන්න එංගලන්තේ ගිහිල්ලා ඊට පස්සේ යුරෝපියන් රටවල් 6-7ක ගිහිල්ලා ආපහු ලන්ඩන් ගිහලා තමයි ලංකාවට ආවේ. හොඳ වෙලාවට මේක වහන්න කලින් එන්න පුළුවන් වුණා. ඔය විදිහට සංචාරය නිසා වෙච්ච අත්දැකීම් තියෙනවා. මම හිතන්නේ අරසන් කිව්වාගේම පොතකින් ඉස්සරහට එඩාවත් හරි වටේ ලෝකේ වටේ ලංකාව පුරා කරපු සංචාරය. ඒ කියන්නේ හැමෝටම යන්න බැරුව ගියත් ඒ තැන් වලට ගියා වගේ තනේ මේ ડોක්ටර්ගේ ලිවීමේ කලාව ස්ටයිල් එක අපිට චිත්‍ර රූප මැවෙනවා. ඒ චිත්‍ර රූප මැවෙන කතාවත් එක්ක මෙන්න මෙතෙන්ට යන්න මට හිතෙනවා. මේ
2002 අවුරුද්දේ ඉරිදාවක වෛද්‍ය වෘත්තිය පටන් ගත්ත කාල සීමාවේදී කනිෂ්ඨ නිවාසික වෛද්‍යවරයෙකු ලෙස මම කොළඹ ජාතික රෝහලේ වාට්ටුවක සේවය කරමින් සිටිමි. ඒ සතිය අන්තයක් වූ බැවින් වාට්ටුවේ සියලු කටයුතු සඳහා නිවාසික වෛද්‍යවරයෙකු සිටියේ මා පමණි. මේ ප්‍රභාෂ්වරීගේ කතාව මොකක්ද මේ වගේ උපුටා ගැනීම එක්ක අපිට කතා කරන්න හුඟක් තැන් ඇති ඔබේ අත්දැකීම්. ඔව් ඇත්තට මගේ වෛද්‍ය ජීවිතයේ දැන් අත්දැකීම් ওই වගේ කතාන්තර බහුලයි. පොතකට ලියන්න දේවල් අනන්තයි අප්‍රමාණයි. ওই ප්‍රභාෂ්වරීත් ඇත්තට මේක ඇය පටාචාරාවක්. ඇයගේ සියල්ල අහිමි වෙච්ච පටාචාරාවක්. එහෙම නැත්නම් කියනවා ඔව් අන්තිමේ ඇයත් මිය යනවා. එතකොට ඇත්තටම ඇගේ දියණිය ඊටත් වඩා පටාචාරාවක්. මොකද ඇයගේ ඔය ප්‍රභාෂ්වරීගේ තාත්තම නැති වෙනවා මාස කිහිපයකට කලින් සැමියා නැති වෙනවා අම්මා නැති වෙනවා ඔක්කොම නැති වුණාට පස්සේ ඇයව පාර යනකොට නිකන් බල්ලෙක් නිකන් බොහොම නිකන් ටච් කරගෙන යනවා. එයා හිතන්නේ නැහැ ඒකට බෙහෙත් ගන්න ඕනේ කියලා. නමුත් මම අපි ගාවට එනකොට මම බලනකොට එයාට සම්පූර්ණයෙන් පිස්සු බල රෝගේ හැදිලා වැරෙන්දලා ඉවරයි. ඊට පස්සේ කරන්න කිසිම දෙයක් නැහැ. මිය යනවා බලන් ඉද්දීම දවස් දෙක තුනක් ඇතුළත. ඉතින් අයත් මිය ගියාට පස්සේ ඇත්තටම ඇගේ දියණිය සාමාන්‍ය පෙළ හදාරමින් හිටියේ අය ඇත්තටම පටාචාරාවක්. සියල්ල අහිමි වෙච්ච. ඉතින් ඒ කතන්දරේ තමයි ඔකේ බොහොම එයාට රුපියල් 4ක් මගේ ප්‍රධානම කාරණය ඇයට එදා රුපියල් 4ක් නැතිවීම නිසා ඇය මේ යන්නේ. මොකද බස් එකේ යන්න රුපියල් 4යි ඒ කාලේ. ඒ කාලේ රුපියල් 4යි කිලෝමීටර් 3-4 යන්න. ඇයගේ මේ පසුම්බිය රුපියල් 4ක් නෑ. රුපියල් 4 නැතිවීම නිසා ඇය පයින් යනවා. බස් එකේ රුපියල් 4ක් තිබ්බනම් බස් එකේ ගියා නම් බල්ලා කන්නේ නෑ. පිස්සු බල්ලෝගේ හැදෙන්නේ නෑ. ඒකේ රුපියල් 4 හින්දා අය මේ යන්නේ අවසානයේ. දැන් ડોක්ටර් මේ කතා අපේ ජීවිතවලට පාඩම්. මේක නිකම්ම පොතක් නිකම්ම කොළවල ලියවිච්ච කාරණාවක් නෙවෙයි. මේක සමහර වෙලාවට රූපවාහිනියකට හෝ එහෙම නැත්නම් සිනමා පටයකට නගන්න මේ තුල බොහෝ කරුණු තියෙනවා, බොහෝ අදහස් තියෙනවා. මේ වෙනුවෙන් කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කමක් නැද්ද? ඒකට අවස්ථාව දෙන්න පුළුවන්ද? ඔබතුමාව සම්බන්ධ කරගෙන තොරතුරු දැනගෙන මේක තව ඉස්සරහට යන්න පුළුවන්. ඔව් ඇත්තටම සංග හොඳ අදහසක්. ඔබට සෑහෙන මම හිතන්නේ මෙයාට මේ හොඳ මේ අදහස් පහළ වෙනවා. හොඳ අනාගතයක් තියෙනවා අසංගට. මගේ කිසිම මේ විරුද්ධත්වයක් නැහැ ඇත්තට මේ ගැන. ඔව් සංවේදී කෙනෙක් විදිහට කලාවත් එක්ක ඉන්න කෙනෙක් විදිහට වෛද්‍ය වෘත්තියේදී බොහෝ දෙනෙකුට ලොකු සේවයක් කරන සමීර ජානක ජයසිංහ විශ්වවිද්‍යාල එතුමත් එක්ක අපි කතා බහ කරේ. අපිට තියෙන කාලය සීමාවෙම තමයි එකම ප්‍රශ්නේ බවට පත් වෙන්නේ. නැත්නම් අපිට කතා කරන්න තවත් පැතිකඩයන් ගණනාවක් තියෙනවා. අපි අදට සමුදෙමු. හැබැයි ඉස්සරහට තවත් අලුත් පොත් එක්ක අලුත් නිර්මාණත් එක්ක මුණ ගැහෙන්නයි අපි බලාගෙන ඉන්නේ. ඔබතුමාට නිදුක් නිරෝගී චිරජීවනයේ ශක්තිය ධෛර්යය මෙවැනි නිර්මාණ කරන්න, සංචාරය කරන්න, රෝගීන්ට දීර්ඝායුෂය ලබා දෙන්න ඔය දෑතට යෝධ බල යෝධහය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ආයුෂ බොහෝ වේවා. ඔබ දෙනාට ආයුෂ බොහෝ වේවා. සියලු දේ ඉෂ්ට වෙන්න කියලා ජීවිතේ ප්‍රාර්ථනා කරනවා. බොහෝ ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.